right. හොඳයි. ඒතර අද මෙතනින් ඉස්සරහට පොඩි විශේෂ අවස්ථා කීපයක් තියෙනවා මේ කියන ස්කීම් එක ලියනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන. අන්නේ විශේෂ අවස්ථා ටික ගැන අපි කියලා ඊට පස්සේ normalization කියන එක ගැනත් පොඩ්ඩක් කතා කරගමු. ඒක කතා බහ කරගෙන අපි යමු SQL පැත්තට. right. හරි. ඔයගලගේ ටියුට් එකේම මම රෙෆරන්ස් එක ගන්නම් මේ කියන අවස්ථා ටිකට. right. එතකොට අපි කතා බහ කරා කාඩිනැලිටි ගැන සහ ඊළඟට මැච් කරගන්න විදිහ ගැන. මෙන්න මෙතන මේ entity to right. හරි ළමයි disconnect වුණා communication issue එක නිසා. right. මෙතන entity to attribute transformation කියන එක තමයි අපි ඔය scheme එක කරනකොට කතා බහ කරේ. අපි scheme එක ලියනකොට schema entities වල නම් ටික ලියනවා. ඊට පස්සේ වරහන් open කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ටික අපි list කරනවා. right. අපි මෙතනදී ඔය කතා බහක් ගෙනිච්චා. ඊට පස්සේ අපි කතා වුණා one to one, one to many, many to many ඒව කොහොමද handle කරගන්නේ. ඒ වගේම තමයි descriptive attribute එකක් තිබ්බොත් කොහොමද මේක handle කරගන්නේ කියලානේ. descriptive attribute එක කියලා අපි හැඳින්නුවේ relationship එක උඩ පවර්ලා තියෙන අගයන් වලට. right. හරි. එතකොට ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අපේ attribute වල අපිට දකින්න හම්බෙන විශේෂ අවස්ථා ටික ගැන අපි කතා කරනවා. එතනදී කතා බහ වෙනවා weak entity එකක් කොහොමද handle කරගන්නේ කියන එක. right. ඒතර weak entity එකක් අපි handle කරගන්නකොට right ඉසුරු කියනවා කැඩි කැඩි ඇහෙන්න කියලා. අනිත් අයටත් එහෙමමද මට පොඩ්ඩක් confirm කරන්න. අනිත් අයට මාව clearly ඇහෙනවද නැත්නම් ඔයගලටත් මාව කැඩි කැඩිද ඇහෙන්නේ? හරි. ළමයි communication එකක් එනවා දිගටම. හරි. පැහැදිලිද මාව දැන්? clearly ඇහෙනවද? right. හරි. right. okay. හරි. හොඳයි. අපි හිතුව මෙතනින් එහාට communication errors එන්නේ නැහැ කියලා. එතකොට weak entity එකක් අපි handle කරගන්නේ. කියන්නේ අපේ ER diagram එකේ weak entity එකක් සම්බන්ධ වෙලා තිබ්බොත්. දැන් අපි අර කලින් කතා කරපු ER diagram වල strong entities අපිට සම්බන්ධ වෙලා තිබුණේ මේ student teacher දෙන්නම strong. right. ඒ කියන්නේ තනිව රඳා පවතින පුළුවන් entities. දැන් මෙතන අපි කතා කරලා තියෙනවා මේ මෙතන පෙන්නලා තියෙන diagram එකේ employee has dependent වෙන්න ඕනේ මෙතන මේ සේවකයෙකුට එයා මත යැපෙන්න ඉන්න එතන dependent වෙන්න ඕනේ da වලින් ඉවරලා තියෙනවා nt එක දාගන්න. එතකොට weak entity එකක් කොහොමද නිරූපණය කරන්නේ? weak entity එකක් නිරූපණය කරනකොට අපි සාමාන්‍ය විදිහම තමයි නිරූපණය වීම සිද්ධ වෙන්නේ. හැබැයි එතනදී විශේෂ දෙයක් වෙනවා. මේ strong entity එක මත, ඒ කියන්නේ මෙතන පෙන්නන උදාහරණේ employee කියන එක නා strong entity එකනේ. එයා මත මේ weak entity එක රඳා පවතින නිසා
මේ strong entity එකේ තියෙන primary key attribute එක නැත්නම් prime attribute එක වෙන විදිහකින් කියනවා නම් මේ උදාහරණේ e number කියන attribute එක මේ dependent ගෙත් duplicate කරලා තියෙනවා. පේනවද? e number ඊට පස්සේ name. તો name age කියන දෙක කොහොමද තියෙනවා? e number කියන එක තියෙනවා. මෙතනදී මම කැමති ඔයගොල්ලෝ name කියන එක underline කරගන්නවා නම් dependent ගේ prime attribute එක විදිහට name කියන එක අරගන්න එක කඩිරි වලින් ඇඳ ගන්න. right? මෙතනින් එතකොට ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ කඩිරි වලින්. right name කියන එක නා කඩිරි වලින් ඇඳ ගන්න ඕනේ. මම මේක ටක් කාලා white board එකට ගන්නම්. ළමයි මට ඒකම පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මගේ මේ PDF එක තියෙන්නේ මේ විදිහට පොඩ්ඩක් සිංහල මීඩියම් සිංහල ටියුට් එකේ මේ තැන්වල මේ විදිහටම හිස්තැන තියෙනවද කියන එක පොඩ්ඩක් මට කන්ෆර්ම් කරන්න. එහෙනම් මම ඒක ඔයගලට කියවන්න ඕනේ ලියා ගන්න. 43 44 45 46 කියන පිටුවල මේ third normal form වගේ තියෙන තැන්වල ඉඩ තියෙනවද? මම ඒක fill කරලාද තියෙන්නේ? මට චුට්ටක් confirm කරන්න එක බලලා සිංහල medium කට්ටිය. හතලිස් හතර පිටුවේ ඉඳලා මම කියන්නේ 44 45 ඔයගලන්ට මේ විදිහට blank space තියලා තියෙනවද? ළමයි සිංහල medium ළමයි නැද්ද? හරි ළමයි අද communication issue එක නම් දිගටම එනවා. right හර්ෂිනී right හරි හරි. ඒ ටික අපි එතෙන්ද ලියා ගමු. no problem. හරි. හරි අපි කතා කර හිටියේ weak entity එක ගැන. මම මෙතෙන්දී ඔයගලන්ට කරගන්න කියපු වෙනස්කම තමයි මේ name කියන එක්කෙනා කඩේරි වලින් දාගන්න. ඒ කඩේරි වලින් අන්ඩර්ලයින් කරන එක තමයි අපි සාමාන්‍යයෙන් weak entity එකක prime attribute එක කියලා අපි සලකන්නේ. එතකොට මේක ලියනකොට මේ strong entity එක employee වල ඉර තියෙන ඔයගලන්ට පේනවා මේ විදිහට employee ලියලා e number e name මෙතන e number කියන කෙනා අන්ඩර්ලයින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි dependent ලියනකොට e number command name කියන්නේ prime attribute එක විදිහට සලකන කෙනෙක් propose කරලා තියෙනවා නම් ඒ කෙනා සහ අපි අර strong entity එකෙන් අරගත්ත prime attribute එක ඒ scheme එකේ ලියවෙන්න ඕනේ. ඒතර සාමාන්‍ය විදිහම තමයි scheme එක ලියන්නේ. නමුත්
විශේෂ දෙයක් මෙතනදි සිද්ධ වෙනවා. මේක strong එකේ තියෙන prime attribute එක weak එකේ scheme එකේ කොටසක් බවට පත් කරනවා. ඒ වගේම මේ දෙන්න එකතු කරලා තමයි prime attribute එක නිර්මාණය කරන්නේ. හරි. ඔය weak entity එක සම්බන්ධයෙන් කියපු දේ තේරුණාද? ඔව් ළමයි. weak entity එක සම්බන්ධයෙන් කියපු දේ තේරුණාද? ඉසුරු පැහැදිලි මදි කිව්වේ කැඩි කැඩි ඇහිච්ච නිසාද නැත්නම් කියපු දේ පැහැදිලි මදිද? right හරි. ඉසුරු දැන් ක්ලියර් නේද? මං කියන එක කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේද? right. හරි. මෙතන අපි කතා කරේ ඉසුරු මේ employee කියලා කියන්නේ strong entity එකක්. dependent කියලා කියන්නේ weak entity එකක්. එතකොට මේ දෙන්න ER diagram එක මෙහෙම දකින්න හම්බ වෙනකොට අපි සාමාන්‍ය විදිහට strong entity එකේ නම ඊට පස්සේ එයාගේ attributes ටික ලියනවා. ඒ වගේම තමයි weak entity එකේ නම එයාගේ attributes ටික ලියනවා. විශේෂ දෙයක් කරනවා මේ strong entity එකේ prime key එක. ඒ කියන්නේ e number කියන එක එයාවත් අපි ගෙනල්ලා තියෙනවා weak entity එක ඇතුලේ. තියලා ඒ weak entity එකේ prime attribute කියලා නම් කරලා තියෙන කෙනයි අර strong entity එකේ දෙන්නමයි එකතු කරලා composite primary key එකක් නැත්නම් සංයුක්ත ප්‍රාථමික යතුරක් තමයි අපි ගොඩනගන්නේ උතනදී. තේරුණාද? right. හොඳයි. හරි. ඉදෝරි පැහැදිලිද? right. හරි. ඊළඟට අපි කතා බහ කරලා තියෙන්නේ composite attribute එකක්. composite attribute එකක් කියලා කිව්වේ මොකද්ද? අර එකම attribute එක තවත් පොඩි කොටස් වලට බෙදන්න පුළුවන් attribute. අපේ name එක වගේ. right? මේක මේ අපිට අමුතුවෙන් විශේෂ දෙයක් කරන්න නැහැ. නමුත් අපි දැනන් ඉන්න ඕනේ මේක handle කරගන්න විදිහ. දැන් මේ patient කියන entity එක මෙතන දීලා තියෙන එක entity එකයි. එයාට attributes තුනක් තියෙනවා. address, patient number, patient name. patient name එක මේ විදිහට කොටස් තුනකට කැඩලා තියෙනවා. L name, F name, M name කියලා. ඒතර මේක ලියනකොට මේගොල්ලෝ ලියලා තියෙනවා patient කියන්නේ patient ගේ entity එකේ නම, ඊළඟට patient number එයා underline වෙන්න ඕනේ. මෙන්න මෙතන මම පොඩි වැරද්දක් කරලා තියෙනවා. මෙන්න මේ කොටස මකා ගන්න ළමයි. මේ කොටස එන්න අවශ්‍ය නැහැ. ඒකට add විතරයි එන්න ඕනේ. ඊට පස්සේ මෙතන අඩුවෙන් ලියවිලා තියෙනවා F name කියන එක. අන්න ඒක එකතු කරගන්න එකට. right address වලට කමා එකක් දාලා F_name asset කමා එකක්. එතන තියෙනවා කමා එක. right මේ උඩ ලියවිලා තියෙන විදිහ ඒ කියන්නේ මේ මෙතන පෙන්වලා තියෙන විදිහ ඒවිලා ස්කීම් එක ලියන සම්පූර්ණ විදිහ කියලා අපි කියනවා. ඒ කියන්නේ ස්කීම් එක ලියනකොට ටේබල් එකේ නමයි ඇට්‍රිබියුට් එකේ නමයි සහ ඇට්‍රිබියුට් එකට අදාළව තියෙන data type එකයි පෙන්වන්න ඕනේ. ඒත් මේගොල්ලෝ මෙතන මේ patient number කියන කෙනුයි CHA4 කියන කෙනුයි පෙන්වලා තියෙන්නේ. patient number කියලා කියන්නේ ඇට්‍රිබියුට් එකේ නම, CHA4 කියලා කියන්නේ පාවිච්චි කරන data එකේ නම.
right ඒ පාවිච්චි කරන්න පුළුවන් නේද data type set එක SQL අවසානයේ අපි කතා බහ කරනවා සහ මම දීලා තියෙනවා ඒක ඔය චා වාචා yes no ඒ වගේ පොඩි කීපයක් බඳිනවා අපිට මතක තියාගන්න අවශ්‍යයි right එතකොට මේක ලියන්න පුළුවන් ක්‍රමය මොකද්ද patient number නිකම් මේ විදිහට ලියුවා underline වෙන්න ඕනේ මෙයාගෙත් patient number underline වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ ADD කියලා තියෙනවා address එක indicate කරන්න ඊට පස්සේ L name F name M name ඒ තුන් දෙනා මේ විදිහට දිගහැරලා ලියලා තියෙනවා. ඒතර මතක තියාගන්න patient name කියන එක නෙවෙයි අපි ලියන්නේ. ඒක composite විදිහට පෙන්නලා තිබුණොත් L name M name F name කියලා අපිට අරගන්න වෙනවා. හැබැයි එහෙම composite විදිහට පෙන්නලා නැත්තම් හිතලා කරන්න යන්න එපා ඔය දේ. එහෙම වුණොත් වර්ධිනවා. right වර්ධිනවා කියලා කියන්නේ වැඩිපුර වැඩක් දැම්ම වෙනවා වැඩිපුර වැඩක් දැම්මොත් ඒ දාන වැඩේ හරියටම දාන්න ඕනේ. right ඒ නිසා හොඳම දේ තමයි composite එකක් තියෙනකොට composite එකට විහිදලා තියෙන ටික භාවිතා කිරීම. right නෑ ඉසුර ඉරි ගහන්න නැහැ මම මේ සංගල වරහන් දාලා පෙන්නුවේ මේ patient name වෙනුවට ලියවිච් එක කියලා. ඉරි ගහන්නේ මේ patient number කියන තැන විතරයි. primary key එක කියලා අපි අරගන්න තැන විතරයි. හරි. ඊළඟ page එකේ කතා කරලා ඇති multi value attribute එකක් කොහොමද manage කරගන්නේ කියලා. right එතකොට multi value attribute එකක් කියලා කියන්නේ අපි කතා වුණා ටෙලිෆෝන් නම්බර් එක වගේ එකක් කියලා නේද? එක පුද්ගලයෙකුට ටෙලිෆෝන් නම්බර්ස් කීපයක් තියෙන්න පුළුවන්. එතකොට patient කියන entity එක තියෙනවා. ඒක attributes තුනක් තියෙනවා e number, phone, e name. phone එක multi value කියලා මෙතනද කියලා තියෙනවා. again එතකොට ෆෝන් එක කියන එක අපි ස්කීමා එකට හරවනකොට වෙනම ටේබල් එකක් විදිහට සලකන්න ඕනේ මල්ටි වැලියු නිසා. right එතකොට මේගොල්ලෝ ලියලා තියෙනවා employee වෙනම ලියලා තියෙනවා. e number underline වෙන්න ඕනේ. e number e name. ඊට පස්සේ මේගොල්ලෝ වෙනම ටේබල් එකක් අරගෙන තියෙනවා වෙනම රිලේෂන් එකක් අරගෙන තියෙනවා ෆෝන් කියලා. ඒක කැමති නමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ දේවල් දානකොට මේගොල්ලෝ අරගෙන තියෙනවා අර ෆෝන් නම්බර් එකයි e නම්බර් එකයි දෙකම. right එතකොට ඒ විදිහට multi value attribute එක බෙදා ගන්න පුළුවන්. right employee ටික වෙනම තියෙනවා ෆෝන් එක ෆෝන් කියලා කියන්නේ multi value ඉන්න කෙනාව වෙනම assign කරනවා. එතකොට අර primary key එක අපි duplicate වෙනවා. මේකේ primary key එක වෙන්නේ මේ දෙන්නා. ඒකම පුද්ගලයෙකුට phones කීපයක් තියෙන පුළුවන්. primary key එක විදිහට පුද්ගලයා ගත්තොත් ඒ කියන්නේ employee number එක විතරක් ගත්තොත් එතෙන්දී පුද්ගලයා විතරයි represent වෙන්නේ. සහයාව repeat. එතකොට phone number එක විතරක් ගත්තොත් එතනින් පුද්ගලයා හොයාගන්න බැරි වෙලා යනවා. හරි තේරුණාද මේ කතාව? ඔව්ලමයි ළමයි කියපු එක තේරුණාද? right හරි
ඊළඟට මේ රිලේෂන්ෂිප් ට්‍රාන්ස්ෆෝමේෂන් කියන එක අපි කතා කරා. 1 to 1 එකක් කොහොමද හරවගන්නේ? 1 to many එකක් කොහොමද හරවගන්නේ? many to many එකක් කොහොමද හරවගන්නේ කියන එක කතා බහ කරා. ඔතනදී දැන් many to many එකක් ගැන කතා කරනකොටනේ අපි descriptive attribute එක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දෙන්නටම අයිති වෙන field එකක් මැද තිබුණොත් ඒක අපි කිව්වා අලුතෙන් හදන many to many relationship එකේ අලුතෙන් හදන table එකේ කොටසක් බවට පත් කරන්න කියලා නේද? ගිය සතියේ අපි ඔක් කතා කරා. right එතකොට එතනදී අපි කතා වුණා many to many නම් අලුත් table එකක් හදන්න ඕනේ කියලා. right ඒකේ අපි කිව්වා අලුතෙන් relationship එකක් හදන්න ඕනේ. අලුතෙන් relation එකක් table එකක් relation එකක් හදා ගන්න ඕනේ. ඒකට අපි කැමති නමක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර descriptive attribute තියෙනවා නම් ඒ ගැන මේ තුන්වෙනි table එකේ නිරූපණය කිරීම කරන්න ඕනේ කියලා. කියන අලුතෙන් හැදෙන table එක. දැන් ඔක many to many ම අවස්ථාවක විතරක් නෙවෙයි ඔය descriptive attributes relationship වලට එන්නේ. right එතකොට එහෙමනම් කොහොමද මේ descriptive attribute එකක් වෙන අවස්ථාවලදී තියෙනකොට maintain කරගන්නේ? right ඕක කරන්නේ මෙන්න මේ විදිහට ඒක චුට්ටක් note එකේ එක පැත්තකින් ලියා ගන්න ළමයි. මොකද මම මේ කියන කොටස note එකේ නැහැ. හරි. ඒක මම පොඩි diagram එකක් ඇදලා කරන්නම්. එතකොට ඔයගලන්ට ලේසි. අපි උදාහරණයකට ගමු මෙහෙම. තප්පරකින් ළමයි බෝඩ් එක රෙස්පොන්ඩ් කරන්න නැතුව යනවා. right මෙහෙම ඉඳගන්න. ළමයි disconnect වෙන එක නතර වෙන්නේම නෑ ළමයි. හරි බලමු මම connection එක ආයෙ මාරු කරා. ඒකට ගැලපෙනවද කියලා.
Right. Right. අපි හිතමු මේක 1-to-1 relationship එකක් කියලා. එතන hours කියන ඒක මම teaching hours ම කරන්නවා. teaching hours කියන descriptive attribute එක තියෙනවා. ඒකට එක ළමයෙක්ට teacher කෙනෙක් උගන්වන වෙලාව. ඒතර මේක අපි scheme එකට ලියනකොට ලියවෙන්න ඕනේ මෙහෙම. student එක මේක 1-to-1 නේ. SID තියෙනවා. name තියෙනවා. මම මෙතනදී කරන්නේ teacher කියන entity එක අරගෙන TID එක දාලා මෙතන name එක දාලා මෙතන SID එක duplicate කරනවා. මොකද අපි දන්නවා 1-to-1 නම් එක පැත්තක primary key එක තවත් අනිත් පැත්තේ scheme එකට ගිහින් copy කරන්න ඕනි කියලා. right ඒත් සමග සම්බන්ධ වෙලා ඉන්න අනිත් entity එකට ගිහිලා copy කරන්න ඕනි කියලා. ඒ වගේම තමයි මේ copy කරන foreign key එක තියෙන තැනටම තමයි මෙන්න මේ teaching hours කියන එකක් copy වෙන්නේ. තේරුණාද? එතකොට අපි කරන්නේ 1-to-1 එකක් match කරගන්නකොට කැමති පැත්තක primary key එකක් අනිත් පැත්තට ගිහින් copy කරනවා. අන්නේ copy කරන පැත්තටම තමයි descriptive එක කියලා යන්නේ. මෙයා යන්නේ. දැන් මේක අපි 1-to-many එකක් ගත්තොත් 1-to-many එකක් ගත්තොත් අපි කරන්නේ one side එකේ primary key එක many side එකට ගිහින් copy කරනවා. ඒ විදිහටම තමයි descriptive එක යන්නේ. many side එකට copy වෙනවා. right එතකොට මම ඒක පහලින් අඳිනවා මේ relationship එකම 1-to-many එකක් දාලා select කරන්න දෙන්නේ නැහැ ළමයි. right එතකොට මේක 1-to-many කරනවා. 1-to-many කරොත් අනිවාර්යෙන් අනිත් පැත්ත many කරන්නේ. එක ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් එක ටීචර් කෙනෙක්ගේ ස්ටුඩන්ට්ලා ගොඩක් කියනවා. ඒතර 1-to-many කරොත් අනිවාර්යෙන් one පැත්ත එක්කෙනා many side එකට ගිහින් තියන්න ඕනේ. ඒතර මේක ස්ටුඩන්ට් හැදෙනවා. SID primary key එක name දෙවෙනි key එක ඊළඟට teaching hours තියෙනවා. ඊළඟට හෝ foreign key එක apply කරන් පස්සේ right so SID name teaching hours so තියෙනවා TID. ඔය විදිහට තමයි A map එක එන්නේ. ඒතර මෙතන teacher සාමාන්‍ය විදිහට
right tid tname හරි තේරුණාද මෙයා අන්ඩර්ලයින් කරන්න නැහැ මෙතන මේ කතා කරනකොට කියන්න යෝගලන්ට එක අන්ඩර්ලයින් එක පාවිච්චි කරේ දැන් one to many relationship එකක් තියෙනකොට descriptive එකට මොකද්ද කරන්නේ කියලා තේරුණාද ළමයි right TID අන්ඩර්ලයින් කරන්න නැහැ මේ ඉසුරු එයා foreign key එකක් නේ මෙතන TID අන්ඩර්ලයින් කරනවා teacher scheme එකේ TID අන්ඩර්ලයින් කරන්න ඕනේ ඒ foreign එක විදිහට මෙතන වැඩ කරන කෙනා මම එයා අන්ඩර්ලයින් කරලා තිබ්බ කලින් එයා අන්ඩර්ලයින් කරන්නේ right ඔන්න ඔය points දෙක ඔයගොල්ලන්ගේ පොතට දාගන්න ඉතින් මම උඩ එකක් පෙන්නන්නම් right මේකට පොඩි මාතෘකාවක් ලියාගත්ත කමක් නැහැ descriptive attribute mapping හරි මේක අඳ ගන්නකො ඔයගලන්ගේ පොතේ ඔය normalization තියෙන 46 වෙනි පිටුවේ නේද 46 හෝ 45 නෑ 46 නෙමෙයි මේ පේන්නේ මේ අන්තිමට පේන එක ඔයගලන්ගේ පොතේ අඳ ගන්න ඕනේ මෙන්න මෙතන 42 පිටුවේ හරහට ඇඳ ගන්නකො බලන්න ළමයි පොඩ්ඩක් ඉන්න අද ටෙක්නිකල් ඉෂුස් ගොඩයි white board එක ස්ක්‍රෝල් වෙන්නේ ඩිස්කනෙක්ට් වෙනවා හරි මේ තමයි පළවෙනි අවස්ථාව හරිනම් කියන්න ළමයි මම උඩහට කරන්න සිංහල නමක් ඔව් ඒකට descriptive attribute එක map කිරීම කියලාම තමයි ලියන්න වෙන්න මම නැත්තම් අනුරූපණය කියලා ලියත හැකි ඊට වැඩිය ලේසියි මට තේරෙන විදිහට ඔයගලන්ට මේක ලියා ගන්න. right descriptive attribute එක අනුරූපණය කිරීම කියනට වැඩිය descriptive attribute mapping කියලා ලියා ගන්න එක ලේසි.
හරිද මං උඩහට කරන්නද හරි ළමයි මං උඩට කරා කාට හරි උඩ ලියා ගන්න බැරි වෙච්ච මොනවා හරි තියෙනවා නම් කියන්න මේකත් මෙතනට එන්නේ කියලා පොඩ්ඩක් ඉන්ඩිකේට් කරගන්න
හරි ඉවරයිද ළමයි? ළමයි right හරි. අපි එහෙනම් normalization පැත්තට යන්. ඒතකොට මේ දේවල් මතක තියාගන්න 2019 18 පේපර් එක කරනකොට ඔයගලන්ට මේ දේවල් වැදගත් වෙනවා. right? ඒකේ මේ දේවල් ටෙස්ට් කරලා තියෙනවා. අද අපි මේ ප්‍රශ්නිකුත් try කරලා බලමු. හරි normalization පැත්තට යමු. මේ normalization කියන එක ඇයි කතා බහ කරන්න වෙන්නේ කියන එක ගැන තමයි මුලින් කතා බහ කරලා තියෙන්නේ. right? මට විනාඩියක් දෙන්න ඉංග්‍රීසි එක පොඩ්ඩක් අරගන්න. මොකද සිංහල කට්ටියට ලියන්න තියෙන ටික මම එතනින් බලලා කියන්න තියෙන්නේ. හරි එතකොට අපි normalization කියන කතාවට යන්න කලින් මේ functional dependencies කියලා මාතෘකාවක් තියෙනවා. මම එතන පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියන එක ගැන මේ normalization කරගෙන යන අතරතුරේ කතා බහ කරන්න. right? හරි තපරයක් එන්න ළමයි මට මේක ෂුවර් නැහැ සිංහල එකේ මම අරගත්තද කියලා. ඒක චේන්ජ් කරලා නැහැ. right හරි එතකොට මේ modification abnormalities කියන එක පැත්තෙන් අපි කතා බහ කරගමු. modification abnormalities කියන එකට සිංහල වචනේ මම දෙන්නම්. මට එකපාරට ඔළුවට එන්නේ නැහැ මොකද්ද කියන එක. right search කරලා දෙන්න ඕනේ. එතකොට මෙතන මේ කතා කරන්නේ table එකක් නිවැරදි ආකාරයෙන් නිර්මාණය නොවුනම. ඒ කියන්නේ මම ගිය සතියේ ගැන සඳහන් කරා අපි ER diagram එක හරියට ඇන්දේ නැති වුණොත් අපිට එන table structure එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අඩුපාඩු තියෙන table එකක්. එහෙමත් නැත්නම් ER එකක් අඳින්නේ නැතුව නිකම්ම හිතලා ඇඳපු table එකක තියෙන අඩුපාඩු ටික මගහරවල ඒ කියන්නේ ඔය දත්ත අනුපිටපත් වීම ඊළඟට ඔය දැන් මේ අපි කතා කරන්න යන දත්ත ඇතුළත් කිරීමේ දුර්වලතා ඊළඟට දත්ත අප්ඩේට් කිරීමේ දුර්වලතා යාවත්කාලින කිරීමේ දුර්වලතා ඊළඟට දත්තයක් ඩිලීට් කරනකොට එන අපහසුතා වගේ දේවල් මගහරව ගන්න අපිට පුළුවන් ක්‍රියාදාමයක් කරන්න. ඒකට අපි කියනවා normalize කරනවා කියලා. ඒතර normalization කරන්න කලින් අපිට අඳුනගන්න වෙනවා මොන හේතු නිසාද අපි මේක normalize කරන්න වෙන්නේ කියන තැන. ඒතර ඒක තමයි මෙතන අපි කතා කරන්නේ modification abnormalities කියලා. right? එතකොට මේ insert anomaly නැත්නම් දත්ත ඇතුළත් කිරීමේදී සිදුවිය හැකි දුර්වලතා කියලා පැත්තෙන් කතා කරොත් මෙතන ඔයගලන්ට දීලා තියෙන table එකේ ඔයගොල්ලෝ බැලුවොත් තේරෙනවා employee ID කියන එක ඒගොල්ලෝ underline කරලා තියෙනවා. ඒ කියන්නේ employee ID තමයි primary key එක විදිහට සලකන්නේ. ඊළඟට sales person, sales office, office number, customer 1, customer 2, customer 3. ඔය කියන අවස්ථා ටික තියෙනවා. columns ටික තියෙනවා. එතකොට මෙතනදී දත්තයක් ඇතුළත් කරන්න ඕන වුණොත් right මම ඉංග්‍රීසි එකේ තියෙන තත්ත්වය අරගෙන පොඩ්ඩක් විස්තර කරන්නම්. මෙතන මේගොල්ලෝ කතා කරලා තියෙන්නේ මේ කියන table එකට අලුතෙන් office එකක් open කරනවා. ඒ open කරන office එක ගැන තොරතුරු ඇතුළත් කරන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒතර මේ රතු පාටින් ඇට්ලන්ටා කියලා
ඔෆිස් නම්බර් එකක් දීලා තියෙන්නේ. ඒ අලුතෙන් ඕපන් කරන ඔෆිස් එකට. හැබැයි ගැටලුව වෙන්නේ මේ අලුතෙන් ඔෆිස් එක ඕපන් කරනකොට ඔෆිස් එකේ දත්ත විතරයි අලුතෙන් නිර්මාණය වෙන්නේ. අලුතෙන් එම්ප්ලොයි ID එකක්වත් සේල්ස් පර්සන් කෙනෙක්වත් හැදෙන්නේ නැහැ. සහ කස්ටමර්ස්ලා ඇත්තෙත් නැහැ. එතකොට අපේ දත්ත ටික ටේබල් එකට ඇතුළත් කරනකොට ප්‍රයිමරි කී එකක් නැතුව ඇතුළත් කරන්න වෙනවා එක ප්‍රශ්නයක්. සහ ගොඩාක් දත්ත කොලම්ස් නැත්නම් data places cells තියෙනවා. අපිට data එකක් ඇතුළත් කරන්න බැහැ. මොකද මේකේ ඔෆිස් එකක් අලුතෙන් හැදුවම ඔෆිස් එකේ data එක තමයි එක විතරයි අලුතෙන් හැදෙන්නේ. අලුතෙන් ඔෆිස් එකක් හැදුණා කියලා ඒකට එම්ප්ලොයිස්ලා මේ වෙනකොට assign කරලා නැතුව හෝ නැත්නම් ඒගොල්ලෝ තාම assign කරලා තීරණය කරලා නැතුව හෝ වගේ තැනකදී මේ කියන ඔෆිස් එකේ data ඇතුළත් කරන්න පුළුවන් employee details ඇතුළත් කරන්න විදිහක් නැහැ. මොකද ඒ ගැන කතා බහක් නැති නිසා. එතකොට ඕකට අපි කියනවා insertion anomaly කියලා. දැන් සාමාන්‍යයෙන් ඇත්තටම අපි මේක කියන්නේ හරි විදිහට database එකේ maintain වෙනවා නම් මේ office details ටික වෙනම තියෙනවා. වෙනම table එකක. employee details ටික වෙනම table එකක තියෙනවා. customer details ටික වෙනම table එකක තියෙන්න ඕන. දැන් මේ ඔක්කොම එකට දාගත්තම නැත්නම් අර හරි ER diagram structure එකක් නැතුව manage කරගන්න ගියාම තමයි අපි කියන්නේ මේක ගැටලුකාරී අවස්ථාවකට එනවා කියලා. right? හරි. සිංහල ළමයි පොඩ්ඩක් ලියා ගන්න ඔය වගුව යටින් මම දැන් කියවන්නම්. right? ඉංග්‍රීසි කටේ ලියන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ print වෙලා තියෙනවා. අපි මේ anomaly කියන එකට සිංහල අර්ථය පොඩ්ඩක් හොයාගෙනම ඉස්සරහට යමු. right. anomaly. anomaly කියන එකට සිංහල අර්ථය තියෙන්නේ අක්‍රමික කියන එක. නැත්තම් විෂමතාවය. ඔව් විෂමතාවය කියන වචනේ තමයි උතෙන්දී පාවිච්චි කරන්නේ. ඔව් එතකොට insert anomaly කියන තැන සිංහල වචනයට ලියා ගන්න ඇතුළත් කිරීමේ විෂමතාව. insert anomaly ඇතුළත් කිරීමේ විෂමතාව. ඔව් ඒක යටතේ ලියා ගන්න ඉහත වගුවට අදාළව දත්ත රෙකෝඩයක් ඇතුළත් කිරීම සඳහා එම රෙකෝඩයට අදාළ සියලුම දත්ත දැනගත යුතු වේ. නමුත් ඉහත උදාහරණයේදී අලුතින් සාදන ලද
sales office ඒක ඉංග්‍රීසියෙන් ලියාගමු නේද? sales office කියලානේ කොලම් එකේ තියෙන්නේ. අලුතින් සාදන ලද sales office එකෙහි දත්ත පමණක් ඇතුළු කිරීම. දත්ත පමණක් ඇතුළු කිරීම. දත්ත පමණක් ඇතුළු කිරීම. දත්ත පමණක් ඇතුළු කිරීම. දෝෂ සහගත විය හැක. දෝෂ සහගත විය හැක. ඊට හේතුව වනුයේ ඊට හේතුව වනුයේ ඊට හේතුව වනුයේ ඉහත වගුවෙහි ප්‍රාථමික යතුර වන ඉහත වගුවෙහි ප්‍රාථමික යතුර වන employee ID ඉහත වගුවේ ප්‍රාථමික යතුර වන employee ID එකක් අලුත් sales office එක සඳහා අලුත් sales office එක සඳහා නොතිබීමයි. නොතිබීමයි. හරි. පැහැදිලිද මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා? ළමයි කන්ෆර්ම් කරන්න. ළමයි ළමයි මාව ක්ලියර්ලි ඇහෙන්නේ නැද්ද? right. ඔව්. පැහැදිලිද කියපු දේ? කතා බහ කරපු එක පැහැදිලිද? right. හරි. හරි. ඊළඟට කතා කරන්න තියෙන්නේ අප්ඩේට් ඇනෝමලි එක ගැන. යාවත් කාලීන කිරීමේ විෂමතාව. එතකොට අප්ඩේට් කරනවා කියන එකේදී ප්‍රශ්න වෙන්නේ දැන් මේගොල්ලෝ උදාහරණයක් අරගෙන තියෙන්නේ චිකාගෝ ඔෆිස් එකේ ඔෆිස් නම්බර් එක චේන්ජ් වෙනවා. එතකොට චිකාගෝ ඔෆිස් එකේ ඔෆිස් නම්බර් එක චේන්ජ් වෙනකොට මේගොල්ලෝ දීලා තියෙන උදාහරණයට අනුව මෙතන සේල්ස් පර්සන්ලා දෙන්නෙකුට මේරි ස්මිත් මාටින් හැප් කියන සේල්ස් පර්සන්ලා දෙන්නට අදාළව පළවෙනි තීරුවයි පළවෙනි පේලියයි තුන්වෙනි පේලියයි අරගත්තම ඒ දෙන්නම වැඩ කරන්නේ චිකාගෝ සේල්ස් ඔෆිස් එකේ. එතකොට ඒ නිසා ඔෆිස් නම්බර් එක ඒ චිකාගෝ කියන නමට ඉස්සරහින් තැන් දෙකේදීම යෙදෙනවා. එතන අප්ඩේට් කරනකොට ඔය තැන් දෙකම අප්ඩේට් කරන්න ඕන. දැන් හිතන්නකෝ චිකාගෝ සේල්ස් ඔෆිස් එකේ එම්ප්ලොයිස්ලා 100ක් හිටියා කියලා. එතකොට මේ අවස්ථාවේදී ඔෆිස් නම්බර් එක
තැන් 100ක වෙනස් කරන්න වෙනවා. ඕක errors වලට මග පාදන්න පුළුවන්. අප්ඩේට් කරන් යනකොට වැරද්දක් වෙන්න පුළුවන්. නේද? සමහර වෙලාවට එක තැනක් මග හැරෙන්න පුළුවන්. එහෙම වුණාම පසු කාලෙකදී ගැටලුවක් වෙනවා. මොන නම්බර් එකද හරි කියන එක. right? ඒතකොට එතනදී data inaccuracy දත්ත නිර්වද්‍ය නොවීම කියන ගැටලුවට මග පාදන්න පුළුවන්. right? ඕක තමයි අපි අප්ඩේට් ඇනෝමලි නැත්නම් යාවත්කාලීන කිරීමේ විෂමතාවය කියලා හඳුන්වගෙන තියෙන්නේ. හරි. ඕකත් ලියා ගමු. යාවත්කාලීන කිරීමේ විෂමතාවය අප්ඩේට් ඇනෝමලි මාතෘකාව විදිහට. right. එතකොට ඒකේ අර්ථය ලියා ගන්න. එකම දත්තය ස්ථාන කීපයක ගබඩා වී තිබීම නිසා එවැනි දත්තයකට අදාළව යාවත්කාලීන කිරීමක් සිදු කිරීමට අවශ්‍ය විටදී දත්ත වගුව තුල සෑම ස්ථානයක්ම යාවත්කාලීන කළ යුතු වීම නිසා කමාවක් දාලා යම් දෝෂ සහගත යාවත්කාලීන කිරීමක් සිදුවහොත් එය තවත් දෝෂ සඳහා මග පාදයි. ඉහත උදාහරණයේ චිකාගෝහි පිහිටි ඔව් ඉසුරු ඒකට කරන දේ තමයි ඉස්සරහට අපි normalizing කියලා කතා කරන්නේ පුතේ. ඉහත උදාහරණයේ චිකාගෝහි
ඔෆිස් අංකය වෙනස් කිරීම. ඔෆිස් නම්බර් කියලා මම ලියලා. ඉහත උදාහරණයේ චිකාගෝහි ඔෆිස් නම්බර් එක යාවත්කාලීන කිරීම මෙවැනි අවස්ථාවකට උදාහරණයකි. හරි right ඊළඟට තියෙන්නේ deletion anomaly right දත්ත මකා දැමීමේ විෂමතාව right deletion anomaly එකේදී සිද්ධ වෙන දේ තමයි දැන් මේ උදාහරණය කතා කරලා තියෙන්නේ නිව්යෝර්ක් ඔෆිස් එක වහනවා නෑ sorry නිව්යෝර්ක් ඔෆිස් එක නෙමෙයි ජෝන් හන්ට් කියන පුද්ගලයා රිටයර් වෙනවා. ඒතර ජෝන් හන්ට් කියන එම්ප්ලොයි රිටයර් වෙනවා කියලා කියන්නේ ඩේටාබේස් එකෙන් එයාගේ දත්ත අස් වෙන්න ඕන. හැබැයි ජෝන් හන්ට් වැඩ කරන්නේ නිව්යෝර්ක් කියන සේල්ස් ඔෆිස් එකේ. ඒතර එයාට අදාළව කස්ටමර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. දැන් ආයතනයකින් සේවකයෙක් අස්වුණු පමණින් ආයතනයේ සේල්ස් ඔෆිස් එක හරි නැත්නම් කස්ටමර්ස්ලාගේ හරි ඩේටා නැති වෙන්නේ නැහැ. එහෙම නැති කළා තේරුමක් නැහැ. නමුත් මෙතන තියෙන විදිහට අපිට සේල්ස් පර්සන්ගේ දත්ත අයින් කරනවා නැත්නම් ඒ රෙකෝඩ් එක අයින් කරනවා කිව්වොත් ඒ ජෝන් හන්ට අදාළව එයා හිටපු ඔෆිස් එකේ විස්තර සහ හැන්ඩල් කරපු කස්ටමර්ස්ලාගේ විස්තර නැති වෙනවා. ඔතනදී විශේෂයෙන් පාඩුව වෙන්නේ මේ කස්ටමර්ස්ලා ලිස්ට් එක නැති වෙන එක. මොකද කස්ටමර් කෙනෙක් තව කෙනෙකුට හැන්ඩල් කරන්න දෙන්න පුළුවන්. එතකොට නිව්යෝර්ක් කියන ඔෆිස් එක නම් ඊළඟට තව කෙනෙක් ඉන්න තැන එයාගේ සඳහන් වෙලා තියෙනවනේ එයා කාවද හැන්ඩල් කරන්න කියන එක. නමුත් කස්ටමර්ස්ලා කියන එක ඩීටේල් නැති කරගන්නවා කියලා කියන්නේ නේද? ආයතනයේට ආදායමක් එන්න තියෙන මාර්ගයක් වැව්ව හා සමානයි. right? ඔය වගේ ගැටලු වෙනවා deletion කරන්න ගියාම මේගොල්ලෝ manage කරගෙන නොතිබුණොත්. right? නැත්නම් database එකක් හරියට හදාගෙන නොතිබුණොත්. හරි. ඒතර deletion anomaly යටතේ ලියා ගන්න මකා දැමීමේ විෂමතා right ඒක යටතේ ලියා ගන්න ඉහත වගුවට අදාළව ජෝන් හන්ට් යන සේවකයා ජෝන් හන්ට් නැමැති සේවකයා ආයතනයෙන් විශ්‍රාම ගන්නා විට ඔහුට අයත් දත්ත ඉවත් කිරීමකදී එම රෙකෝඩය සමග
එම රෙකෝඩය සමග sales office එකෙහි දත්ත sales office එකෙහි දත්ත සහ sales office එකෙහි දත්ත සහ පාරිභෝගිකයන්ගේ දත්තද මැකී යයි. පාරිභෝගිකයන්ගේ දත්තද මැකී යයි. හරි. පැහැදිලිද? ළමයි කන්ෆර්ම් කරන්න පැහැදිලිද කියලා දීපු දේ. right. හරි. දැන් එතකොට ඔන්න ඔය විදිහේ anomalies වෙන්න පුළුවන්. විෂමතාවල් වෙන්න පුළුවන්. right. දැන් normalization පැත්ත ගැන කතා කරොත් right අපි ඔකට සිංහලෙන් කියනවා මට මතක විදිහට සම්මතකරණය හරි සාමාන්‍යීකරණය හරි right මම ඒක බලලා රිෆර් කරන්නම්. normalization ගැන කතා කරොත් අපි කරන්න හදන්නේ අන්න අර උඩදී කතා කරපු ගැටලු ටිකට විසඳුම් ලබා දී. right ඒ කියන්නේ අපේ ටේබල් එකක් හැදිලා තිබ්බොත් මේ කියන දෝෂ සමග අන්නේ දෝෂ මග හරවගන්නේ කොහොමද කියන එක කතා බහ කිරීම. එතන normalization process එක stages 3කට සිද්ධ වෙනවා. අපි කියන එකට first normal form එකට එනවා, second normal form එකට එනවා, third normal form එකට එනවා කියන. right දැන් third normal form අපි කෙටියෙන් කියනවා 1NF 2NF සහ 3NF කියලා. right දැන් third normal form කියලා කියන්නේ අපි database එකක් හරියට plan කරලා, ඒ කියන්නේ ER diagram එක හරි විදිහට ඇඳලා schema එකත් හරි විදිහට derive කරා. ඒකෙන් ව්‍යුත්පන්න කරගත්තම අපිට ලැබෙන table structure එක ඉන්න normalization form එක 3NF කියලා කියන්නේ third normal form කියලා කියන්නේ. එතකොට third normal form නැති ඕනම වගුවක් දෝෂ සහිත දේවල් ඉදිරිපත් කිරීම නැත්නම් දෝෂ ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. right එතකොට third normal form කියන තැන ඉන්න ඕනේ ඔය අපි උඩ කතා කරපු අර insertion deletion updation anomalies නැතුව වැඩ කරගන්න. හරි. එතකොට ඕක අපි කොහොමද step by step කරන්නේ? දැන් normalization කියන එක step by step process එකක්. ඒ කියන්නේ first normal form කරලා ඉවරනයින් පස්සේ තමයි second normal form අරගන්න වෙන්නේ. second normal form ඉවරනයින් පස්සේ තමයි third normal form වලට එන්න පුළුවන් වෙන්නේ. right ඒ විදිහට පියවරෙන් පියවර එන්න ඕන දෙයක්. එකපාරට first normal form වල ඉඳලා third normal form වලට පයින්න බෑ. right හරි. එතකොට ඔය normalization process එකේ ඔය first normal form වත් second normal form වත් third normal form වත් නොමැති අවස්ථාව අපි හඳුන්වනවා zeroth normal form කියලා. right 0NF කියලා කතා කරනවා. මේ zeroth ඕගොල්ලෝ දැන් විභාගෙදී ඕගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ. ඕගොල්ලන්ට table structure එකක් දුන්නම නැත්නම් මේ විදිහට data table එකක් දුන්නොත් එයා මොන normal form එකේද ඉන්නේ කියලා දැනගන්න. ඒ කියන්නේ 0ද 1ද 2ද 3ද මේ මොහොතේ ඉන්නේ කියලා දැනගන්න.
ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ව third normal form එක දක්වා අරගෙන එන්න. right? ඒ කියන්නේ first 0 හිටියොත් first කළා second කළා third කරන්න ඕනේ. first එකේ හිටියොත් second කළා third කරන්න ඕනේ. second එකේ හිටියොත් third කරන්න ඕනේ. third එකේ හිටියොත් ඉතින් ආයි normalization කතාවක් නැත. නැවත normalize කරන්න බෑ. right? හරි. එතකොට දැන් මම කතා කරනවා කොහොමද මේගොල්ලන්ව අඳුනගන්නේ? මේ මෙයාගේ normal form එක කියලා අඳුනගන්නේ කොහොමද කියන එක සහ විසඳුම මොකක්ද? ඒ කියන්නේ zero normal form කියලා අඳුනගන්නේ කොහොමද? එයාට විසඳුමක් දෙන්නේ කොහොමද? එයාට විසඳුම දුන්නම එයා එක ස්ටෙප් එකක් අප්ඩේට් වෙනවා. 0 වල ඉඳලා ෆස්ට් එකට අප්ඩේට් වෙනවා. right? ඊළඟට ෆස්ට් normal form එකේද කියලා අපි අඳුනගන්නේ කොහොමද? එයාට තියෙන විසඳුම මොකක්ද? එයාට විසඳුමක් දුන්නම ෆස්ට් එකෙන් සෙකන්ඩ් වලට සෙකන්ඩ් normal form වලට අප්ඩේට් වෙනවා. right? ඒක හරියට අර නේද? ඉස්කෝලේක නිකන් උසස් වීමට අදාළව බැජ් පළඳනවා වගේ තමයි. right? මෙන්න මේ සුසුකම් තියෙනවා නම් එයා zero normal form කියන බැච් එක ගන්න පුළුවන්. මෙන්න මේ සුසුකම් තියෙනවා නම් first normal form කියන බැච් එක ගන්න පුළුවන්. right? ඒ විදිහට third normal form එන්නේ කොහොමද? ඔන්න ඒ විදිහට තමයි අපි ඔය කතාව කතා කරන්නේ. ඉසුරු පැහැදිලිමදි කියන්නේ කටහඬ පැහැදිලිමදිද කැඩි කැඩි ඇහෙනවා කියන එකද? අනිත් අයටත් එහෙමද? කැඩි කැඩි දැහෙන්නේ? right. හරි. normalization කරගෙන යන තාම කරන්න පටන් ගත්තේ නැහැ. ඒ මූලික දේවල් ටිකක් ඒ කිව්වේ. කොහොමත් ඒක පැහැදිලි නැති වෙන්න පුළුවන්. right? හරි. මේකෙදි ඕගොල්ලෝ මම හිතන්නේ ටියුට් එකේ ඉඩ තියෙනවා අන්තිම පිටුවේ මේ normalization වලට අදාළව පොඩි වගුවක් මැනේජ් කරගමු. ඒක මම දැන් මෙතන ලියනවා. right? ඒ වගුවේ අපි ලියනවා normal form එක සහ යා හඳුනා ගන්න විදිහ සහ යාට දෙන විසඳුම. right? ඒක අපි වගුව විදිහට මේන්ටේන් කරමු. current normal form දැනට තිබෙන normal form කියන එකේ වචනය හොයාගන්න වෙනවා මිලයි පොඩ්ඩක්. අහන මේ පෙරක බැලුවා නම් මොකද හරි වචනේ හොයන්න. ප්‍රමතකරණය මට මතක විදිහට කොහොමද? ඔව් ප්‍රමතකරණය. දැනට තිබෙන ප්‍රමතකරණ අවස්ථාව. right? මෙතන අපි ලියනවා හඳුනා ගන්නා ආකාරය. way to identify. ඊළඟ
ප්‍රමත්ත කරන අවස්ථාවට විසඳුම solution for next normalization form. හරි. මුලින්ම අපි කතා කරන්නේ zeroth normal form එක. 0nf. 0nf ද කියලා අඳුන ගන්න විදිහ. මෙයාට තියෙනවා factors තුනක්. පළවෙනි එක්කෙනා තමයි අනවශ්‍ය ලෙස පේලි හෝ තීරු අනු පිටපත් වීම unwanted duplication of rows and columns. Right. ඊළඟට දෙවෙනි එක්කෙනා දත්ත න්‍යෂ්ටික ආකාරයෙන් right ඔන්න ඔය හේතු දෙක බලපානවා. නැත්නම් ඔය හේතු දෙක තියෙනවා නම් අපිට පේන ටේබල් එකේ අපි කියනවා එයා කිසිම කතා බහක් නැහැ zeroth normal form ඉන්නේ කියලා. right එතකොට අපේ උදාහරණය බලමුකෝ. දැන් මම මේ උදාහරණෙට දැන් මේ උඩ දීලා තියෙන වගුවට අදාළවම තමයි මේ first normal form කියන එක යටතේ කතා බහ කරලා තියෙන්නේ. මෙන්න මෙතනට එන්න ඕගොල්ලෝ. කියන්නේ 45 වෙනි පිටුවට. 45 වෙනි පිටුවේ මම උදාහරණ දෙකක් දාලා තියෙනවා first normal form issue කියලා. first normal form issue කියලා කියන්නේ zeroth normal form වල තිබෙන ආකාරය. එතන යටින් ඕගොල්ලෝ ලියා ගන්න. නේද? මම මගේ note එකේ ලියන්නම්. right zeroth normal form characteristics කිව්වත් කමක් නැහැ. ලක්ෂණ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. first normal form issue කියලා කියන්නේ 0nf ලක්ෂණ. හරි. එතකොට 0nf එකේ ලක්ෂණ ඔයගලන්ට මෙතන පේන තියෙනවා. මම කියවනේ අනවශ්‍ය විදිහට පේලි හෝ තීරු රිපීට් වීම zeroth normal form වල ලක්ෂණයක්. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේකේ මේ රතු පාටින් කොටු කරලා තියෙන තුන් දෙනා. customer one name, customer one city, customer one postal code. එතකොට මේ තුන් දෙනා specific columns තුනක්. එතකොට මේ ටේබල් එකේ employee id පළවෙනි column එක, මෙයා 2, මෙයා 3, මෙයා 4, මෙයා 5, මෙයා 6, මෙයා 7. ආයසරයක් customer name, customer city, customer postal code, customer 2 name. ඒතර ආයසරයක් මේ වගේම පිරිසක් තමයි මෙතන repeat වෙන්නේ. ආයි මේ තුන් දෙනාත් එහෙමයි. right ඔය unwanted repetition of columns තීරු අනවශ්‍ය විදිහට අනුපිටපත් වීම. right
එතකොට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඉතින් ඕක ඔහොම දාන්නේ නැතුව customer name, customer city, customer postal code කියලා තීරු තුනක් විතරක් පාවිච්චි කරලා ඒ customer එක එක customers ලගේ detail පේලියෙන් පේලියට දානවා කියලා. ඒතකොට දැන් ඕගොල්ලන්ගේ අර උඩ තියෙන table එක සැලකුවොත් ඒ table එකේ තියෙනවා එක employee කෙනෙක් customers ලා කීප දෙනෙක් handle කරනවා කියලා නේද? මේක උඩට යන්නේ නැහැ. right දැන් මේක බැලුවොත් ඔයගලන්ට පේනවා employee ID sales person දැන් මේරි ස්මිත් කියන sales person මෙයා customers දෙන්නෙක් handle කරනවා. එතකොට table structure එකේ වැඩිපුරත් එක්ක details දාලා තියෙන කියන්නේ customer ගේ නම city එක postal code එක. එතකොට තීරු තුනක් එනවා customer details add කරගන්න. ඒ වගේ 3යි නම් 3යි. එතකොට 4ක් එනවා නම් තව තීරු 3ක් එකතු කරගන්න ඕනේ. ඒක දෙන්නෙක් આવත් එක තීරුවක් අපිට යනවා. ඔය වගේ ගැටලුත් එනවා. දැන් ඔහොම අවස්ථාවකට අනවශ්‍ය ලෙස තීරු රිපීට් වීම. ඒක අනවශ්‍ය ලෙස තීරු රිපීට් වීමක් නේද? කස්ටමර්ස් ලා ඉන්න ගානට එකම දත්තේ තියාගන්න ඕනේ රිපීට් වෙනවා. නේද? තව කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම. හරි අපි මේවා කරන්නේ නැහැ. එහෙනම් මෙන්න නම මේරි ස්මිත්. ඊළඟට මෙයා චිකාගෝ ඔෆිස් එකේ එතකොට කස්ටමර් අපි HP කියලා ගන්න. ඕක යටට ස්ටැක් කරනවා. ඩෙල් කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් එයාවත් මේරි ස්මිත්මයි අරගෙන තියෙන්නේ. right ඊට පස්සේ අපි තුමු Lenovo කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා. දැන් මෙතනදි සිද්ධ වෙන්නේ මෙන්න මේ දෙන්න අනවශ්‍ය විදියට අනු පිටපත් වෙනවා. ඒකයි මම කිව්වේ දත්ත ඒ කියන්නේ පේලි අනවශ්‍ය විදියට අනු පිටපත් වෙනවා නම් columns අනවශ්‍ය විදියට අනු පිටපත් වෙනවා නම් අපි කියනවා zeroth normal form කියලා. දැන් තව කෙනෙකුට කියන්න පුළුවන් right මෙහෙම පේලි තුනක් යන්නේ නැහැ. අපි ලියනවා මේරි ස්මිත් Chicago HP, Dell, Lenovo කියලා අපි single row එකක් ලියමු. right එතකොට එතෙන්ද කියන්න පුළුවන් හරි දැන් ඉතින් අනවශ්‍ය විදිහට දත්ත අනු පිටපත් වෙන්නේ නැහැ. එක පේලියෙන් එක වැඩෙන් වැඩ ඉවරයි කියලා. එතකොට මෙන්න මෙතනට අපි කියනවා දත්ත න්‍යෂ්ටික ආකාරයෙන් නැහැ කියලා. ඇටොමික් ආකාරයෙන් දෙයට නැහැ. ඇටොමික් ආකාරයෙන් දෙයට නැහැ කියලා කියන්නේ ආයෙත් එතන ගැටලුවක්. තේරුණාද ගැටලු තුන මොන විදිහටද වෙන්න පුළුවන් කියලා? ඉසුරු දැන් තේරෙනවද? ක්ලියර්ද? ගැටලුව මොකද්ද කියලා තාම මේ එක කෑල්ලයි කතා කරන්නේ. ඔව් දැන් විසඳන විදිය තමයි කියන්න හදන්නේ සුරු. විසඳුම තමයි දකුණු අත පැත්තේ තියෙන්නේ.
right එතකොට මේ 0NF ලක්ෂණ ටික හොයාගත්තම 0NF වල තියෙන ලක්ෂණ ටික නැති කරාම නැත්නම් ලක්ෂණ කියලා කියන්නේ ඇත්තටම ගැටලුනේ 0NF කියලා 0NF වල ලක්ෂණ කියලා කියන්නේ first normal form එකේ ගැටලුව first normal form වෙන බැරුව ඉන්නේ එයා 0 normal form වල ගැලි ගැලි ඉන්නේ දැන්ට වෙලා ගැටි ගැටි ඉන්නේ මේ හේතුව නිසා අනවශ්‍ය විදිහට රිපීට් වෙන rows and columns තියෙනවා රිපීට් වෙන නැත්නම් ඇටොමික් නැති data තියෙනවා එතකොට ඒක විසඳන්නේ මේ දකුණු අත පැත්තේ කියලා තියෙන විදිහට. ඒක විසඳුවම zero normal form වල හිටපු table එක first normal form වලට upgrade වෙනවා නැත්නම් සුදුසුකම් ලබනවා. කොහොමද විසඳන්නේ? repeat වෙන කට්ටිය repeat වෙන columns ටික එක table එකකට යවනවා. repeat නොවන ටික තව table එකකට යමු. ඔයගොල්ලන්ට පේනවා ඇති employee ID, sales person, sales office, office number. ඔය කියන හතර දෙනා එක table එකකට කැඩලා තියෙනවා. දැන් ඒ තිබ්බ එකම table එක කොටස් දෙකකට වෙන් කරනවා. ඊට පස්සේ customer name, customer city, customer postal code. ඔය කියන තුන් දෙනා තව table එකකට එනවා. ඒ කට්ටියව අඳුන ගන්න අපිට primary key එකක් නැහැ. ඒක නිසා අපි primary key එක customer ID කියලා අලුතෙන් propose කරනවා. ඒ වගේම තමයි මේ එකම table එකකින් නැත්නම් එකම entity එකකින් මේ දෙන්නව දෙකට කැඩෙන්නේ. ඒ දෙකට කැඩෙන නිසා ඒ දෙන්න අතර relationship එක තියාගන්න. මෙන්න මේ employee ID එක මෙතනට foreign key එකක් විදිහට ගෙනල්ලා තියෙනවා. තේරුණාද? ඉසුරු තේරුණාද දැන්? විසඳන විදිහ. ළමයි confirm කරන්න. ඉසුරු මට අහන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. වග්ගු දෙක සම්බන්ධ කරන්නේ නැහැ කියලාද අහන්නේ නැත්නම් සම්බන්ධ කරන්නේ ඇයි කියලාද අහන්නේ? ඉසුරු මට පැහැදිලි නැහැ පුතේ. කරන්නේ නැහැ foreign key එක දාන්නේ. ඔව් foreign key එකක් විදිහට තමයි මේ දාන්නේ. මම මේ කොළ පාටින් ඇඳලා පෙන්නුවේ සම්බන්ධ වෙන විදිහ. ඒ කියන්නේ අපේ actual database එකේ අපි මෙහෙම සම්බන්ධයක් හදන්නේ නැහැ. ඒ employee ID එක customer table එකේ foreign key එකක් විදිහට තියෙනවා. ඒකෙන් තමයි සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. right okay කරන්නනේ foreign key එක දාන්න කියලා ඔය අහන්නේ නේ වගු දෙක සම්බන්ධ කරන්නනේ foreign key එක දාන්නේ හරි right okay ඔව් ඒ නිසා තමයි right එතකොට දැන් ඕගොල්ලන්ගේ අර අපි උඩ ඇඳපු table එකකින් ඇඳලා තිබ්බ table එකේ ඕගොල්ලන්ට මතකනේ එක customer එක employee කෙනෙකුට customers ලා ගොඩක් හිටියා right ඒ වගේම තමයි ඔව් කස්ටමර්ස් ලා ගොඩක් හිටියා ඒක නිසා තමයි මේ one side එකේ එක ගෙනල්ලා many side එකෙන් තියලා තියෙන්නේ right ඒ වගේම තමයි මෙතන මේගොල්ලෝ විශේෂ දෙයක් කරලා තියෙනවා
primary customer එකේ primary key වෙනුව විදිහට මෙන්න මේ දෙන්නම composite key එකක් විදිහට තමයි සලකලා තියෙන්නේ. ඇත්තටම මෙතන තියෙන්නේ many to many සම්බන්ධයක්. එක customer කෙනෙකුට එක employee කෙනෙකුට customers ලා කීපයක් ඉන්නත් පුළුවන්. එක customer කෙනෙක් employees ලා කීප දෙනෙක් අතින් handle වෙන්නත් පුළුවන්. right? එතකොට අපි අර many to many table එක හදනකොට වෙච්ච විදිහටම තමයි මේ composite එකක් හැදෙන්නේ customer ID employee ID කියන දෙන්නම එකතු වෙලා. මොකද many to many හදනකොට entities දෙකේම primary keys දෙක එකට අරගත්තානේ. ඒක සලකලා තමයි මේ දෙන්න මේ composite එකක් විදිහට එකට සලකලා තියෙන්නේ. හරි. පැහැදිලිද? හරි. right okay. හරි. දැන් ඔන්න අපිට first normal form එකේ ඉන්න tables දෙකක් තියෙනවා. right? එහෙනම් අපි අර අපේ short note එකේ අපි ලියාගත්තේ ලක්ෂණ ටිකනේ නේද? අපි ඒක පොඩ්ඩක් අප්ඩේට් කරගමු. මොකද ඔයගලන්ට normal form normalization ප්‍රශ්න අහනකොට ඔය වගු ඔයගලන්ට වැදගත්. right? ඒතර current normal form එක 0nf හඳුනා ගන්න ආකාරය මේක. ඊළඟ ප්‍රමත කරන අවස්ථාවට යන විදිහ තමයි මේ දත්ත නාස්ටික ආකාරයෙන් නොතිබීම කියන එක ඉංග්‍රීසි වලින් මම ලියලා නැහැ. data should be in atomic form. හරි. ඒතර ඊළඟ ප්‍රමත කරන අවස්ථාවට යන විසඳුම නැත්නම් 0nf එක නා 1nf වෙන්න කරන්න ඕන දේ තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා අණු පිටපත් වන දත්ත එක වගුවකට අණු පිටපත් නොවන දත්ත තවත් වගුවකටත් වෙන් කරලා ආගන්තුක යතුරු භාවිතයෙන් වගුවල සම්බන්ධතාවය ගොඩනගා ගන්න. right? ඒතර ඔක තමයි අපිට ලියවෙන්න ඕනේ. අණු පිටපත් වන දත්ත ඇතුළත් ක්ෂේත්‍ර fields එක් වගුවකට එසේ නොවන ක්ෂේත්‍ර තවත් වගුවකටත් වෙන් කර ආගන්තුක යතුරු මාර්ගයෙන් වගු අතර සම්බන්ධතාව ගොඩ නැගීම. හරි. මේක ලියා ගන්නකො. මේක ටියුට් එකේම ලියා ගන්න වෙන තැන්වල ලියා ගන්න යන්න එපා. ඉසුරු ටියුට් එකේ අන්තිම පිටුවේ ලියා ගන්න. මේ කියන්නේ normalization වලින් ඉවරයිනේ ටියුට් එක. ඒ ඉවර වුණායින් පස්සේ අර අන්තිම පිටිපස්ස දාලා තියෙන කොලේ සුදු පැත්තක් තියෙනවනේ. ඒ පැත්තේ ඕක ලියා ගන්න.
හරිද ළමයි? ඉවරද? ළමයි ඉවරද? right. හරි. දැන් අපි යනවා දෙවෙනි වැඩේට. දෙවෙනි වැඩේට කියන්නේ දැන් අපි zero normal form වලින් first normal form ගන්න දන්නවා. right. දැන් අපි යනවා first normal form ඉන්න කෙනෙක්ව second normal form අරගන්නේ කොහොමද? දැන් 1NF එන විදිය දන්නවා. 1NF ඉන්න කෙනාව කොහොමද 2NF කරගන්නේ? right. 2NF කරන්න යනකොට අපි කතා වෙන ටර්ම් එකක් තියෙනවා. ඒ ටර්ම් එක තමයි මම අර මුලදී මග ඇරලා ආපු පරායත්තතාවය නැත්නම් ඩිපෙන්ඩන්සිස් කියලා අපි කතා වෙන්නේ. හරි ඒක නිසා ටියුට් එකේ අන්න එතනට චුට්ටක් අපි යමු. මේ කතා කරන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. functional dependencies, partial dependencies, transitive dependencies කියන අවස්ථා දෙක. right. එතකොට මේකට සිංහලෙන් කියනවා පරායත්තතාව කියලා. right. එතකොට partial dependency එකට කියනවා ආංශික පරායත්තතාවය. transitive dependency එකට කියනවා සංක්‍රාන්ති පරායත්තතාවය කියලා. right. ටිකක් දිග පැටලෙන වචන දෙකක්. හරි අපි එතනට ගිහලා පොඩක් ඒ ගැන ලියාගෙන එමු මේ partial dependencies කියන තැන. right. එතකොට සිංහල ළමයි ලියා ගන්න functional dependencies කියන තැන ඉරි කැලක් ගහලා functional dependencies කියන එකට ලියා ගන්න කාර්යබද්ධ පරායත්තතාවන්. functional dependencies කියනවා කාර්යබද්ධ පරායත්තතාවන්. right. partial dependencies කියන තැන ලියා ගන්න ආංශික පරායත්තතාව. partial dependency කොටසක් මත රඳා පැවතීම කියලා අපි කියනවා. ඒ කියන්නේ සරලව ඔතන සිලබස් එකේ දීලා තියෙන වචනේ ආංශික පරායත්තතාවය. හරි ඒක යටතේ ලියා ගන්න ප්‍රාථමික නොවන ශේත්‍රයක් non primary ප්‍රාථමික නොවන ශේත්‍රයක් ප්‍රාථමික යතුරු ශේත්‍රය මත ප්‍රාථමික යතුරු ශේත්‍රය මත අර්ධ වශයෙන්
අර්ධ වශයෙන් රඳා පැවතීම මේ කියන එක ගැන ලොකු අයිඩියා එකක් නැතුව ඇති ඔයගලන්ට දැන් අවස්ථාව පැහැදිලි කරනකොට තේරෙයි ප්‍රාථමික නොවන ශේත්‍රයක් ප්‍රාථමික යතුරු ශේත්‍රය මත අර්ධව රඳා පැවතීම ෆුල් ස්ටොප් එක තියලා මෙය දෙවන ප්‍රමත කරන අවස්ථාව උල්ලංඝනය කරයි ඉංග්ලිෂ් මීඩියම් ළමයි ඔතන ලියා ගන්න මෙතන කියන්න බැරි වෙච්ච ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා non dependency කියලා. non dependency. ඒක ඕගොල්ලෝ ලියා ගන්න සිංහලට ලියා ගන්න වෙනවා. non dependency. ඒක යටතේ ඉංග්‍රීසි ළමයි ලියා ගන්න non dependency කියන එක යටතේ ලියා ගන්න. when a non-primary key field is not depends on the primary key. A non-primary key ළමයි බලන්න මේක කියවුණාද කියලා හරියට a non-primary key field වෙන්න ඕනේ. A non-primary key field is not depends on the primary key field. Field වචන මගේ අතින් මගන්නවා. A non-primary key field is not depends on the primary key field. සිංහල ළමයි ලියා ගන්න non dependency ඒ කියන්නේ පරායත්ත නොවීම ඒක යටතේ ලියා ගන්න ප්‍රාථමික නොවන ශේත්‍රයක් ප්‍රාථමික යතුර මත රඳා නොපැවතීම ඒකටම ලියා ගන්න මෙයද දෙවන ප්‍රමත කරන අවස්ථාව උල්ලංඝනය කරයි. මෙයද දෙවන ප්‍රමත කරන අවස්ථාව උල්ලංඝනය කරයි. ඉංග්‍රීසි මීඩියම් ළමයිනුත් ලියා ගන්න violates ළමයි ඉංග්‍රීසි මීඩියම් ටියුට් එකේ වැරද්දක් තියෙනවා violate send normal form කියලා තියෙන එක second normal form වෙන්න ඕනේ. partial dependencies වල අන්තිම වාක්‍යයේ තියෙන්නේ violate send normal form කියලා. ඒක second normal form වෙන්න ඕනේ. ඔය non dependency එක යටටත් ඔය වාක්‍යෙම ලියා ගන්න. violate second normal form. හරි.
right හරිද ළමයි හරි මෙතනදිව මේ transitive dependencies ලියාගෙනම අපි session එක ඉවර කරමු එතකොට නැවත මෙතන ලියන්න දෙයක් නැහැ ඒකට අපි කියනවා සංක්‍රාන්ති පරායත්තතාව කියලා සිංහල ළමයි ලියා ගන්න ඒක ඇත්තේ ලියා ගන්න ප්‍රාථමික නොවන ශේස්ත්‍රයක් ප්‍රාථමික නොවන ශේස්ත්‍රයක් ප්‍රාථමික නොවන ශේස්ත්‍ර sorry ප්‍රාථමික නොවන ශේස්ත්‍ර සියල්ලම ප්‍රාථමික නොවන ශේස්ත්‍ර සියල්ලම ප්‍රාථමික යතුර මත රඳා පවතින විට ප්‍රාථමික නොවන ඉසුරු මේ transitive dependency කියන එක යටතේ එතනට අපි දාගන්න ඕනේ සංක්‍රාන්ති පරායත්තතාවය කියලා සංක්‍රාන්ති පරායත්තතාවය එහෙම ලියලා තමයි මේක ලියා ගන්න ඕනේ ප්‍රාථමික නොවන ශේස්ත්‍ර ප්‍රාථමික නොවන ශේස්ත්‍ර ප්‍රාථමික නොවන ශේස්ත්‍ර සියල්ලම ප්‍රාථමික යතුරු ශේස්ත්‍රය මත රඳා පවතින විටදී ප්‍රාථමික යතුරු ශේස්ත්‍රය මත රඳා පවතින විටදී ප්‍රාථමික නොවන ශේස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් ප්‍රාථමික නොවන ශේස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් ප්‍රාථමික නොවන ශේස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් එකිනෙක මත රඳා පැවතීම එකිනෙක මත රඳා පැවතීම එකිනෙක මත රඳා පැවතීම මෙය තුන්වන ප්‍රමතකරණ අවස්ථාව උල්ලංඝනය කරයි. මෙය තුන්වන ප්‍රමතකරණ අවස්ථාව උල්ලංඝනය කරයි. හරි. එතකොට අපි ඔතනින් සෙෂන් එක අතර නතර කරමු. ලබන සතියේ මම උපරිමයේ උත්සාහ කරනවා 12 වෙනකොට පටන් ගන්න. මම හිතන්නේ අපිට නේද 15 වෙනකොට හම්බෙන්න පුළුවන් කමක් එයි කියලා මට හිතෙනවා. ඉස්කෝලේ පටන් ගන්න ගැන කතා බහක් තියෙන නිසා. අපි බලමු. රයිට්. එතකොට මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඊළඟ දවසේ 12ට. රයිට් හම්බෙමු. රයිට් හරි. thank you very much හැමෝටම. ඊළඟ සතියේ හම්බුමු ආයේ මේ විදිහට.